හරි හරි ඇල්ගොරිතම් එකක් කියන එක නැවත හඳුන්වන්න නම් මොකක්ද ඇල්ගොරිතම් එක කියන්නේ අපිට මොකක් හරි වැඩක් කරගන්න ඕන වුණාම ඒක නිවැරදිව ඉක්මනින් ඒ කියන්නේ ඉක්මනින් කරන්නත් ඕනේ නිවැරදිව කරන්නත් ඕනේ වරදින් නැතිව වේගෙන් කරගෙන යන්න අපි ඒක ලියන ඒක ඩිවලොප් කරන ඒක නිපදවන ක්‍රියාපටිපාටිය ක්‍රියාපිළිවෙලකට කියනවා අපි ඇල්ගොරිතම් එකක් කියලා. හරි උදාහරණයක් මෙන්න මේ වගේ. දැන් ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරන්න කලින් අපි පොඩි සරල උදාහරණයක් ගමු. ඔන්න ඔයාට ඕන වෙනවා තේ එකක් බොන්න. තේ එකක් බොන්න ඕනවට ඕන වෙනවා. දැන් ඔයා මොකද කරන්නේ තේ එකක් බොන්න ඕන වුණාම ඇල්ගොරිතම් එකකට යන්න කලින් දැන් ඔයා තේ හදන මැෂින් එකක් හදන්න කලින් සාමාන්‍යයෙන් ගෙදර මැෂින් හද ඉන්නේ නැනේ තේ එකක් ඕන වුණාම මොකද කරන්නේ? ඔයාගේ දැන් ක්‍රියාවලිය තමයි තේ එකක් හදන එක. මොකද කරන්නේ ඔයා? වතුර උණු කරනවා ඊට පස්සේ තේ කොළ දානවා. හරි. වතුර උණු කරන්න කලින් මොකක්ද අපි වෙන්න ඕනේ? දැන් අපිට ආරම්භයක් තියෙන්න ඕනේ. ආරම්භයක් තියෙන්න ඕනේ මොකක් හරි දෙයක. ආරම්භය මොකද වෙන්නේ? දැන් අපේ ආරම්භය වෙන්නේ මට තේ බොන්න ඕන එක. ඒක නේද? ආරම්භය වෙන්නේ තේ බීමට අවශ්‍යතාව. ඊළඟට දැන් මට තේ එකක් හදන්න ඕනේ. දැන් මම තේ එක හදන්න කලින් මොනවද බලන්න ඕන දේවල්? ගෙදර තේ එක හදන්න කලින් මම බලන්න ඕන දේවල් මොනවද? තේ එක හදන්න ඕන මේවා ඔව් ඔයා හදන විදිය දැන් ගෑස් එකෙන් හදනවා නම් ගෑස් තියෙනවද? හීටරේ ගහලා හදනවා නම් හීටරේ තියෙනවද? එහෙනම් මොකද ඊළඟට කරන්න ඕනේ අපි? ආරම්භ කරලා ඊළඟට බලන්න ඕනේ මොකද? අවශ්‍ය උපකරණ විදුලි උපකරණ හරි ගෑස් හඳුන් හරි උපකරණ බලනවා. දැන් අපට උපකරණ නැත්තම් මෙතනින් එහා තේ එක හදන්න පුළුවන්ද? බැහැ. බැහැ. දැන් උපකරණක් තියෙනවා. ඊළඟට මොකද්ද කරන්න ඕනේ අපි? අවශ්‍ය ද්‍රව්‍ය තේ කොළ දිනනවා. අන්න හරි. අවශ්‍ය ද්‍රව්‍ය. මොනවද අවශ්‍ය ද්‍රව්‍ය? කොළ සීනි පරීක්ෂා කරන්න ඕනේ. වතුර සීනි හදනවා නම් පිටිත් ඕනේ. සීනි තේ කොළ ඕනද කියලා බලනවා. ඊළඟට මේවා තියලා ඊට පස්සේ දැන් උපකරණේ තියනවද කියලා බලනවා. ඊළඟට මොකද වෙන්නේ? අතිශය හරි මේ උපකරණය වැඩ කරේ නැතුණු මෙතනින් එහා යන්න පුළුවන්. බෑ. දැන් හීටරේ ගහනවා නම් හීටරේ වැඩ කරන්නේ නැත්නම් මෙතනින් එහා යන්න බෑ. ඒ කියන්නේ අපි මේ ලියන් යන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. හරි? එහෙනම් මොකද ඊළඟට බලන්න වෙන්නේ? උපකරණය වැඩ කරනවද? නැත්නම් කරන්ට් එක නැහැ කියලා හිතන්නකෝ. දැන් ඔයා හීටරේ ගහනවා ගෙදර ලයිට් නැහැ. ඒත් වැඩ කරන්නේ නැහැ නේද? උපකරණය ක්‍රියාත්මක දෙයි බැලීම. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ තමයි මොකද කරන්න ඕනේ අපි? වතුර දාන්න ඕනේ. කේටල් එකට හරි මේ ගෑස් මේ අපි වතුර රත් කරන එකට හරි වතුර දාන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දැන් ජලය රත් කර ගන්නවා. ඊළඟට ඔන්න දැන් වතුර රත් වෙන්න දීපා. ඊට පස්සේ මොකද කරන්නේ ළමයි? හිතන්න. වතුර රත් වෙන්න තිබ්බා. ඊළඟට මොකද වෙන්නේ? මාව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඉතින් දැන් වතුර රත් වුණා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ දැන්? ඒක හදාගන්න ඕනේ මේ. දැන් වතුර රත් වුණා. ඊළඟට ඒ වතුර ටික වෙන භාජනයකට දාලා මොනවද කරන්නේ? අපි ක්‍රියාවලියකට ලක් කරනවා. මොනවා හරි ක්‍රියාවලියක් කරනවා. මොකද්ද අපි කරන ක්‍රියාවලිය? තේ එක හදනවා. තේ කොළ දාලා සීනි දාලා මේක කලවම් කරගන්නවා. එතකොට ඒක ක්‍රියාවලියක් වෙනවා. මොකක් හරි ක්‍රියාවක් වෙනවා. නේ? ළඟට මොකද වෙන්නේ? තේ කොළ සීනි කලවම් කරලා තේ කොළ සීනි
හලවම් කරලා ඊළඟට මොකද කරන්නේ? ඒකට හලවම් උණු කරලා වතුර දාන්න ඕන. වතුර දානවා. ඊට පස්සේ ඊට පස්සේ කැන්දකින් මේ දිය කරලා පෙරනවා. හරි? දිය කරලා සීනි දිය කරලා ඊළඟට පෙරනවා. ඊට පස්සේ බොනවා. මොකකට හරි අපි බොන්න කලින් අපි පිළිගන්නේම කරනවානේ. මොකක් හරි භාජනයකට දාලා වෙන කෙනෙකුට තේ එක දෙනවා නම් ඒ වගේ දෙයක්. නැත්තම් ඔයාගේ කෝප් එකට දාගන්න. හරි? පිළිගන්වනවා. කෙනෙකුට දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේ මොකද වෙන්නේ? ඒ කෙනා. බොනවා. අවසානයේ තමයි බොන එක දෙන්නේ. දැන් බලන්න මේ ක්‍රියාවලිය. තේ එකක් හදන තැන ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම් ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. ආරම්භය තමයි තේ බොන්න උවමනාවක් ඇති වෙන එක. අවසාන එක තමයි තේ බීම. එතකොට ඒ ඇතුලේ මොනවද තිබුණේ? තේ බොන උවමනා වෙන තැන ඉඳලා තේ බොන තැන වෙනකම් ඇතුලේ මොනවද උනේ? ක්‍රියාවලිය. අන්න හරි. ක්‍රියාවලියක් සිද්ධ වුණා. හරි? ආරම්භයේදී දැන් මේ අපි ඇල්ගොරිතම් වලදී කතා කරන ලස්සන වචන වගේක් තියෙනවා. ඒ වචන ටිකට එන දේවල් තමයි දැන් මේ මම සාරාංශයක් විදියට කියලා දෙන්නේ. ආරම්භයේදී දැන් තේ බොන්න උවමනාවක් වුණානේ. එතකොට ආරම්භයට අපි ස්ටාර්ට් කියලා ගමු. හරි? එතකොට අපි දැන් මේ ක්‍රියාවලිය කරන්න ක්‍රියාවලියක් මේක ඇතුලේ වෙනවා කියලා දැන් ඔයාලා හොයාගත්තා. මේ ක්‍රියාවලිය වෙන්න කලින් මේ දෙයට මොනවා හරි දාන්න ඕනේනේ. දැන් අපි තේ එක හදන්නේ දැම්මේ මොනවද? කියන්න. අපි තේ එක හදන්නේ දැම්මේ මොනවද? වතුර සීනි තේ. වතුර සීනි. එතකොට අපි දාණයට කියනවා ආදාන කියලා. ඉන්පුට්. ආදාන ඉන්පුට් එක. ඉන්පුට් එකක් දුන්නා ඊළඟට ඉන්පුට් එක දීලා මොකද කරේ අපි? ක්‍රියාවලියකට ලක් කරා. ප්‍රොසෙස් කරනවා. yes ප්‍රොසෙස් කරනවා. ක්‍රියාවලියකට ලක් කරනවා. ඊළඟට මොකද උනේ? ප්‍රොසෙස් වෙලා මොකද උනේ? ප්‍රොසෙස් වෙලා ඊට තේ එක හම්බුණා. තේ එක කියන්නේ වගේ මොකද්ද? ප්‍රතිදානය, අවුට්පුට් එක. අවුට්පුට් එක. දැන් තේරුණාද තේ එකට මොකද උනේ කියලා? මෙන්න මේ වගේ එකක් තමයි මෙන්න මේ වගේ එකක් හදාගන්න එකකට අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. ඒ කියන්නේ මේ වගේ දැන් අපට ඕන දේ අපි සරල කරගන්න. අපට කරන්න ඕන වැඩේ සරල කරගන්න තියෙන ක්‍රියාපටිපාටිය. හරි දැන් ඔයා හිතන්න ඔයාලට හෙට උදේ යන්න වෙනවා අනුරාධපුරේ. ක්ෂණිකව අනුරාධපුරේ යන්න වෙනවා. දැන් ඔයා එනම් ටක් ගාලා ප්ලෑන් කරන්න ඕනේ. ප්ලෑන් කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා. එහෙනම් ඔයාට අනුගමනය කරන්න වෙන ක්‍රියාපටිපාටිය මොකක්ද? දැන් හෙට උදේ අනුරාධපුරේ යන්න වෙනවා. කොහොමද කරන්නේ? ඇඳුම් ලෑස්ති කරගන්න ඕන. බස් එකක් හරි. ගන්න ටිකට් ගන්න ඕනේ. තව ඇඳුම් ඕන අවශ්‍ය බඩු ටික අරගන්න ඕනේ. වතුර තව යන්න දෙන්න. ඔක්කොටම කලින් මොකද කරන්න ඕනේ? හොඳ ඇඳුමක් ඔය ඔක්කොටම කලින් කරන්න ඕනේ මොකද? ඔව් හරි ඒවත් හරි. මේ ඔය ඔක්කොටම කලින් මොකද කරන්න ඕනේ? කොහෙද යන්නේ කියලා කල්පනා කරන්න. අන්න හරි. අනුරාධපුරේ කොහෙද යන්නේ කියලා බලන්න. අනුරාධපුරේ කොහෙද යන්නේ කියලා බලනවා. එක්ක අපිට මැප් එකේ ගහලා බලන්න පුළුවන්. නැත්නම් Google Map හරි ඕන එකකින් සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ යන්න ඕන තැනට අපි යන විදිය හිතනවා. යන්නේ අපි එක්ක වාහනකින් යනවද, බස් එකේ යනවද, කෝච්චිය යනවද කොහොමද කියලා හිතනවා. ඊළඟට අපි ගාව ඒ අපි තෝරගන්න ක්‍රමයට සල්ලි තියනවද කියලා බලනවා. දැන් ඔයාට කාර් එකක් අරන් යනවා නම් කාර් එකේ යන්න සල්ලි තියෙනවා. බස් එකක් යනවා නම් බස් එකේ යන්න සල්ලි තියෙනවා. ඒ සල්ලි ප්‍රමාණය අනුව ඔයා යන විදිය තීරණය කරනවා.
ඊට පස්සේ මොකද කරන්නේ? අර ඔයාලා කියපු විදිහට ඇඳුම් හදාගන්න, කෑම හදාගන්න, මේ දේවල් හදාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අපි වෙලාවක් වෙන් කරගන්නවා මොකකටද? මෙහෙන් යන්න. ඊට පස්සේ අපි වෙලාව තීරණය කරගන්න ඕනේ අනුරාධපුරේ ඉන්න. මුලින්ම නිදාගෙන උදේට නැගිටින වෙලාවකුත් ඔව් ඒකත් ඒ ඇතුලේ තියෙන දේවල්. ඒ process එක ඇතුලේ තියෙන දේවල්. ඔයාලට තේරෙනව නේද? දැන් අපි මොකක් හරි දෙයක් හිතා ගන්න ගත්තම ඒ අපි ඉන්පුට් කරන දේ ඇතුලේ ලොකු process එකක් තියෙනවා. නේ? දැන් ඔයා යන දැන් හිතමු ගෙදර උදේ 5ට යනවා කියලා ගෙදරින්. එහෙනම් ඔයා ඊට කලින් තීරණය කරන්න ඕනේ මොකක්ද? නැගිටින්නේ කීයටද කියලා. නේ? නැගිටලා මුණ හොදලා ඒ වැඩ ටික කරන්නේ කීයටද කියලා තීරණය කරන්න. හරි? එතකොට ඒව තමයි process. process එකක් ඇතුලේ තියෙන තව process එකක්. අපි කියනවා sub process කියලා. sub උප ක්‍රියාවලි. process එකක් ඇතුලේ තියෙන තව process එකක්. හරි? අපි පාඩමට ගිහිල්ලා එමු. මම මේක ෂෙයා කරන්නම් ඔයාලට දැනට බලන්න. මේක මම දාන්නම් print එකක් ගන්න තියෙන්නේ. හරි? ඔන්න බලන්න ඇල්ගොරිතම යනු කුමක්ද කියලා මම අහලා කියලා තියෙනවා. මොකක්ද ඇල්ගොරිතම කියලා තියෙන්නේ? කිසියම් ගැටලුවක් පාසුවෙන් සඳහා ගැනීමට අනුගමනය කළ හැකි පියවර අනුපිළිවෙල දැක්වීමේ ක්‍රමවේදයක් ඇල්ගොරිතමයක් වේ. ඇල්ගොරිතමයක් වෙනවා. හරි? මොකක් හරි ගැටලුවක්. දැන් ඔයාට එන ගැටලුවක් ඉතාම නිවැරදිව විසඳ ගන්න ඔයාට අනුගමනය කරන්න පුළුවන් අනුපිළිවෙල තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. හරි? මෙන්න මේ අනුපිළිවෙල අනුව තමයි අපි වැඩසටහන් ලියන්නේ. පරිගණක වැඩසටහන් ලියන්නේ. දැන් අර මං කිව්වේ face recognition එකක් ගැන කියලා දුන්නේ. මූණ ඩිටෙක්ට් කරනවා කියලා. ඒ වැඩසටහන, ඒ පරිගණක වැඩසටහන් සියලුම වැඩසටහන් ලියන්නේ පරිගණක ආශ්‍රිත වැඩසටහන් ලියන්නේ මෙන්න මේ ඇල්ගොරිතම භාවිතා කරලා. ඇල්ගොරිතමයක් කියන්නේ ළමයි ගණිතමය සංකල්පයක්. ඇල්ගොරිතමයක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ගණිතයේ ඔස්සේ තමයි ඇල්ගොරිතම ඉදිරිපත් කරන්නේ. හරි? ගණිතය මගින් තමයි ඇල්ගොරිතම් එකක් ලියන්නේ. අපිට මොකක් හරි කරගන්න ඕන කිසියම් ඉක්මනින්. දැන් හිතන්නකෝ ඔයාට පෘථුවියේ ඉඳලා අභ්‍යවකාශයට යන්න ඕන වුණා කියලා. පෘථුවියේ ඉඳලා අභ්‍යවකාශයට යනකොට යන ජෙට් එක හරි මේ යන යානාව තියෙනවනේ අභ්‍යවකාශ යානාව. ඒ යානාව පාලනය කරන්න ඔටෝමේට් කරලා පාලනය කරන්න ඇල්ගොරිතම් ලියන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ ප්‍රායෝගික ජීවිතේ අපේ වැඩ පහසු කරගන්න භාවිතා කරන දෙයක් තමයි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. හරි බලන්න ඇල්ගොරිතම කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මොන කාලෙද? ඇල්ගොරිතම යන වචනේ මුලින්ම නිර්මාණය වූයේ 9 වැනි සියවසේදී. 9 වැනි සියවසේ. ඒ කියන්නේ ගොඩාක් කාලයකට කලින් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. හරි? algorithm කියන එක මෙන්න මෙහෙමත් හඳුන්වන්න පුළුවන්. An algorithm is a set of instructions වල එකතුවක් for solving problems or compressing tasks. ඒ කියන්නේ අර මේ ගැටලු විසඳීමටයි problem solving වලටයි. ඔව්. සර් මම රොනාල්ඩ් ලින්ක් එක ඇවිල්ලා නැහැ. මම රොනාල්ඩ් දැම්ම කමක් නැද්ද සර්? දාන්න යන්න. සර්. හරි බලන්න පරිගණකගත උපාංගවල සුඩාංග සහ මෘදුකාංග මත පදනම්ව ක්‍රියාත්මක වීමට සහ කටයුතු කිරීමට ඇල්ගොරිතම භාවිතා කරයි. ඒ කියන්නේ අපි ගාව තියෙන මොබයිල් ෆෝන්, ලැප්ටොප්ස් ඔය වගේ සියලුම දේවල් පරිගණක embedded system කියලා දුන්නා මතකද ඔයාලට පළවෙනි පාඩමේදී? computer embedded system සෙමින එකක් දාලා කියලා දුන්නේ. උදාහරණත් එක්ක හරි අන්න ඒ වගේ පරිගණකගත උපාංග embedded system වල hardware, දෘඩාංග, software, මෘදුකාංග මේවා ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඇල්ගොරිතම් හරහා. මේවා ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ
algorithm harha. Every computerized device used to algorithm to perform its functions in the form of hardware or software base of proteins. හරි ඔන්න තව උදාහරණයක් බලන්න උදාහරණයක් මම දැන් තේ එකක් හදන උදාහරණය වට කියලා දුන්නා දෙවෙනි උදාහරණය බලමු කේක් ගෙඩියක් නිෂ්පාදනයට දැන් ඔයාට ගෙදර කේක් එකක් හදනවා එතකොට මොකක්ද කරන්න පුළුවන් කියලා කේක් එකක් හදන්න නම් දැන් මොකක්ද කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද කේක් එකක් හදන්න පුළුවන් කියන්න බලන්න ඒ කියන්නේ සර් කේක් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍යද? නෑ දැන් ඔයාට ඔයාගේ ටාස්ක් එක තමයි කේක් එකක් හදන එක. කොහොමද දැන් මේ කේක් එකක් හදන එක ඔයා මැෂින් එකකින් මැෂින් එකක් හදනවා කියනකො කේක් හදන්න මැෂින් එකක් හදනවා. දැන් මේ ඔයාට උවමනා වෙන්නේ කේක් එකක් හදන්න. දැන් කොහොමද කේක් එක නිෂ්පාදනය කරන ක්‍රියාවලිය ඔයා හදන්නේ? මුලින්ම බලන්න මොන කේක් එකද හදන්නේ? මුලින්ම මොන කේක් එකද කියලා බලන්න හදන්නේ. ඊට පස්සේ ඊට පස්සේ කේක් එකට ඕන ද්‍රව්‍ය හොයාගන්න ඕනේ. අවශ්‍ය උපකරණ අයිසින් කරනව නම් අයිසින් කඩන්න ඕනේ. උපකරණ ක්‍රියාත්මක දයවන්න. ඒකට මොනවද ගන්න? බටර් කේක් එකක් හදන්න නම් බටර් ගේන්න ඕනේ. හරි හරි මෙහෙම කරමු මුලින්ම ඔයාලා මේ මාතෘකාව ලියන්න පොතේ ඇල්ගොරිතම් සහ ගැලීම් සටහන් කියලා මාතෘකාව ලියන්න වරහන් ඇතුලේ algorithms and flowchart algorithm and flowchart ආයතරක් කියනකො මොකද්ද? හරි හරි. algorithm සහ ගැලීම් සටහන් වරහන් ඇතුලේ algorithms and flowchart ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා සර් අර මේක අද සර් ගුවන් ගැලීම් සටහන් නුයි ඇල්ගොරිතම් අය දිනවා කියලා. ඔව් මේකේ අවසන් කොටස තමයි ඒක මේ A4 කොලොන දෙකට ඔව් දැන් තියෙනවා නම් ගන්න ඔව් සර් තියෙනවා. හරි සර් කීයක් විතර ඕනද? 5ක් විතර තිබ්බනම් ඇති ඔය බර්ඩ් එක ලොක් කරනකොට ඔය පොඩි අර බොත්තමක් වගේ එන්නේ. මේකද මේක zoom button එකද නෑ සර් මේ අන්න එහෙම වැටෙනවා. ඒක කියලා දුන්නනේ මම පන්ති මේ කර්සර් එක තියෙන තැන හොයාගන්න control key එක press කරාම keyboard එකේ කර්සර් එක තියෙන තැන හොයාගන්න ඒක settings හදන විදිය කියලා දුන්නා අර මගේ වීඩියෝ එක බලන්න YouTube එකේ මම දාපු ඒකෙන් බලන්න ඒකේ තියෙනවා දාගන්න සර් සර් මට ඒකේ YouTube link එක ගන්න පුළුවන්ද? ඔව් මම දාන්නම් ඒක YouTube එකේ තියෙනවා link එක දාන්න ස්ක්‍රැච් කියන software එකකින් කරන්නේ ඕකනේ. නෑ මේක තියෙන්නේ මේ ස්ක්‍රැච් එකකින් එන එකක් නෙමෙයි අපේ කර්සර් එක තියෙන තැන දැන් මට mouse එකේ කර්සර් එක කොහෙද තියෙනවද කියලා නිකන් අර පහසුවෙන් හොයාගන්න මේ තියෙනවා නෑ සර් මේ අර ඇල්ගොරිතම් ස්කෙච් මේ 6 වසර ඇයට ඒක ප්‍රැක්ටිකල් කරන්න නැහැ ස්කෙච් වලින් 7 වසරට ගියාම ඒක ප්‍රැක්ටිකල් සර් මම මේක කරලා තියෙනවා. කරන්න බෑ මේක දන්නේ නැතුව මේ ටික දන්නේ නැතුව කරන්න බෑ මම ගේම් එකකුත් හදලා තියෙනවා. හරි හරි ඊට පස්සේ අපි බලමු උදාහරණයක් ලියන්න ප්‍රශ්නයක් විදියට ලියන්න ඔබට තේ කෝප්පයක් සාදා ගැනීමට ඔබට තේ කෝප්පයක් සාදා ගැනීමට අවශ්‍යයයි සිතන්න
අවශ්‍යයයි පොඩ්ඩක් ඉන්නකෝ. සිතන්න. හරි. ඔබට තේ කෝප්පයක් සකස් කර ගැනීමට අවශ්‍යයයි සිතන්න. ඔබ විසින් ඔබ විසින් ඔබ විසින් ඔව් ඔබ විසින් එය සකස් කිරීම සඳහා පොඩ්ඩක් ඉන්නකෝ සර්. ගනු ලබන එය සකස් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දක්වන්න. හරි. දැන් ඔයාලා ළමයි මෙන්න මේ වගේ chart එකක් ලියද්දි දැන් මෙන්න මේ දේ තමයි ඔය අහන්නේ. ඔයා මේක ලියද්දි පුළුවන් තරම් මේක පහළට ලියන්න බලන්න. හරි. පුළුවන් තරම් පහළට ලියන්න බලන්න. බැරි වුණොත් මේ අතට හරවන්න. බැරි වුණොත් මේ පැත්තට හරවන්න. පුළුවන් තරම් පහළට ලියන්න බලන්න. මේ උඩ තියෙන අදාන ඉන්පුට් ඒවා ලියන්නත් ඕනේ. මේ ටික ලියන්න එපා. දැනට මේ ටික ලියන්න එපා. තේක හදන එක විතරයි වාසිය. දැනට ඔයා තේක විතරයි හදන්නේ. හරි උණු තේකක් හදන්න. මේ ඇල්ගොරිතම් එකකට හිතන විදියයි කියලා දෙන්නේ. ඇල්ගොරිතම් එකක් ලියා ගන්න හිතන විදිය. නැත්තම් ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් ලියන්න හිතන්නේ කොහොමද කියලා. සර් ඔව්. ලැප්ටොප් එක පොඩ්ඩක් සර් මේ ස්ටක් වුණා සර් විනාඩි කිහිපයකට. මොකද සර් කළේ? හරි. මගේ ලැප්ටොප් හරි මේක ලියා ගන්න. මම ප්‍රශ්නයක් දුන්නා තේ එකක් හදන්න ගන්න ඕන පියවර මොනවද කියලා ලියන්න කියලා. මේක ලියන්න ගන්න. ගෝලන් ෆොටෝ එකක් ගහලා දානවද ප්‍රශ්නේ ගෲප් එකට? මොකද්ද? මම දීපු ප්‍රශ්නේ ගෲප් එකට ෆොටෝ එකක් ගහලා දාන්නකෝ. ඔය බෝඩ් එකේ තියෙන එකනේ සර්. නෑ ප්‍රශ්නේ ලියා ගන්න දීපු ප්‍රශ්නේ. බෝඩ් එකේ තියෙන එකට ප්‍රශ්නේ. බෝඩ් එකේ තියෙන උත්තරේ. ඔව්. සර් මගේ සර් ලැප්ටොප් එක කොයි වෙලාවෙත් ස්ටක් වෙනවා ඒ ස්ටක් හරි මම දාන්න. ස්ටක් වෙන්න හේතුව මොකද්ද සර් කොයි වෙලාවෙ? ඒක බලන්න ඕනේ. පන්ති ඉවර වෙලා එක බලමු මොකද්ද කියලා. එහෙම එකවර කියන්න බෑ. කාට හරි පුළුවන් නම් අර ප්‍රශ්නේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. මට ලියා ගන්න. මට පුරුත වැඩිලා සර් ගමනකොට. හරි. වෙන කවුරු හරි දාන්න බෑ සර් only admin sir. හරි මගේ එකට වන්නකෝ. මම දාන්න. හා කියනව නේද ඔයාලා බෝඩ් එකේ තියෙන එක? process එක ලියාගෙන යන්න. ඔය ලියනවා. දැන් කල්පනා කර කර බලන්න කොහොමද මේ තේ එකක් හදන්නත් කොච්චර වැඩ තිබ්බද කියලා.
සර් ඔව් සර් මට අර යටට තව එකයි ලියන්න පුළුවන් අර පිළිගන්වීම ලියන්න නැතුව මම අවසානයේ බීම කියලා ලියන්නද? එහෙනම් පිළිගැන්වීමට ඉරක් ඇල ඉරක් ගහලා අවසානය බීම කියලා දාන්න. ඇල ඉරක් ගහලා දාන්න. සර් මේ පැහැදිලි නෑ. පැහැදිලි සර් නෑ. මම දැම්ම සර් ප්‍රශ්න ෆොටෝ එකක්. හරි. ලයින්නද සර්? හරි. සර් දෙවනියට ලියලා තියෙන අවශ්‍ය උපකරණ බැලීම කියන්නේ උපකරණ බැලීම නේද? උපකරණ. කයන්න ලියගෙන. අවශ්‍ය උපකරණ බලනවා. හීටරයක්ද, හීටර ජොග්ගුවක්ද, නැත්නම් ගෑස් එකද ඒ තියෙන්නේ කියලා බලනවා. ඔන්න ප්‍රශ්නේ ලියා ගන්න බැරි වුණාට මම දැම්ම ප්‍රශ්නේ group එකට forward කරා. මුලින්ම මොකද උනේ අපිට තේ බොන්න අවශ්‍යතාවයක් ආවා. තේ 35ක් ආවා. ඊළඟට අපිට අක්ගාලා බැලුවා උපකරණ. තේ එක හදාගන්න තියනවද? හීටරයක් හරි, හීටර් ජග්ගයක් හරි, ඊළඟට ගෑස් කුකර් එක හරි මොකක් හරි තියනවද කියලා බැලුවා. ඊළඟට මොකද කරේ? ගෙදර සීනි තේ කොළ වතුර තියනවද කියලා බැලුවා. දැන් සීනි තේ කොළ තිබිට හදිස්සියවත් වතුර නැති වුණොත් මොකද වෙන්නේ? ඒ හදන්නත් බැන්. එතකොට ඒකත් බලමු. ඊට පස්සේ මොකද කරේ? මේ උපකරණ තිබ්බට මේවා වැඩ කරනවද කියලා දන්නේ නැහැ. ඊළඟට ඒකත් බැලුවා. ඊළඟට මේක වැඩ කරනවා නම් වතුර දාලා රත් කරගත්තා. වතුර රත් කරගෙන මොකද කරේ ඊට පස්සේ? තේ කොළයි සීනි කලවම් කරලා දිය කරලා පෙරුවා. ඊට පස්සේ තමයි පිළිගැන්වීම කරලා අන්තිමට බොන්නේ. හරි? දැන් මම ඔයාලට ඊළඟට තව ප්‍රශ්නයක් දෙනවා. මේකටක් ගාලා ලියන්න. දකින්න සර් අර තේකොළ සීනි කලවම් කරලා වතුර කියලා නේද තියෙන්නේ? ඔව්. කර වතුර එකතු කිරීම. වතුර එකතු කිරීම අර මොකක්ද කියන්නේ? වතුර එකතු කිරීම. ඒ කොළයි සීනි කවලම් කරලා වතුර ටික දානවා මේ. ඊට පස්සේ ප්‍රශ්නයක් දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට උත්තරය ලියන්නේ අර මම ගන්න ඔයාලට තියාගන්න කිව්ව A4 sheet එක. ඇල්ගොරිතම් එකකට හිතන්න තැන තමයි මෙතන. නැත්තම් මේ තේ හදන එකක් ගැන නෙමෙයි පාඩම තියෙන්නේ අපිට. ඇල්ගොරිතම් එකක් සඳහා අපි ඉගෙන ගන්න ඇල්ගොරිතම් එකක් ලියන්න ඉගෙන ගන්න පියවර. සර් ප්‍රශ්නේ දෙද්දී අපු ප්‍රශ්නේ ලියන්න ඕනද සර්? ඔව්. මේ ටික ලියාගෙන ඉවරද? ඔව් සර්. නෑ සර් පිළිගැනීම ලියන්න සර්. අර සර් තා ප්‍රශ්නයක් දෙනවා කිව්වනේ. මේක ලියලා ඉවර කරන්නකෝ ඊළඟ ප්‍රශ්නේ දාන්න. නෑ ඒක ලියන්න ඕනේ සර්. අර සර් ගේන්නේ ගොයේ පොකොළ වලද? ඔව්. හා සර්. මකන්නද? හා සර් මකන්න. හරි ඔක්කොම ඉවරයි නේද? ඔව් සර් ඉවරයි. කොළවලද සර් ලියන්න ඕනේ? මේක නෙමෙයි ඊළඟට දෙන ප්‍රශ්නේ A4 කොළවල ලියන්න. මේක ඔයාගේ පොතේ ඔයා දැන්ද ජොයින් උනේ? නෑ සර් ඔක පොතේ ලිව්වේ මං අහුවේ ඊළඟ එක. නෑ ඊළඟ එක කොළවල ලියන්නේ. දැන් දෙන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ ඔයාලා තනියම A4 කොළේ. A4 එකේ ලියන්නේ. හැමෝම A4 කඩදාසිය ලියන්න උත්තර. ප්‍රශ්නේ තමයි ඔයාලට දෙන ප්‍රශ්නේ තමයි ෆෘට් සලාඩ් එක. ෆෘට් සලාඩ් එකක් සකස් කර ගැනීමට
සකස් කර ගැනීමට අවශ්‍ය පියවර දක්වන්න ෆෘට් සලාඩ් එකක් සකස් කර ගැනීමට අවශ්‍ය පියවර දක්වන්න. හරි. දැන් ඔයා පියවරෙන් පියවර ලියන්න බලන්න. දැන් මම මුල් එක කියලා දුන්නා. තනියම කොලේ ලියන්න දැන්. හරි. තනියම කොලේ ලියන්නේ. ෆෘට් සලාඩ් එකක් හදන්නේ කොහමද? අනිවාර්යයෙන්ම ෆෘට් සලාඩ් හරි ෆෘට් සලාඩ් එක හදන්න කලින් ආරම්භයක් තියෙන්නත් ඕනේ. ෆෘට් සලාඩ් එක කන අවසානයක් තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. පල්ලෙහාට ලියන්න. ඔව්. පුළුවන් තරම් මේ ඒ රූල් දෙකක් අතර ඉඩ අඩු කරලා ලියන්න. ගොඩක් ලියන්න වේවි සමහර විට. එක එක්කෙනාට එක එක විදියට. එක එක ළමයා හිතන්නේ එක එක විදියට. ඒ අනුව උත්තර වෙනස් වේවි. හරි මට ඔයාලගේ උත්තර ටිකයි වෙන වෙනම බලා ගන්න. ඔන්න දැන් ෆෘට් සලාඩ් එකක් හදන්න තියෙනවා. කොහොමද දැන් ෆෘට් සලාඩ් එක හදන එක ඔයා ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. දැන් ප්‍රෝග්‍රෑම් කරන්න කලින් මේක වෙන විදියට අලං ඉන්න ඕනේ. හිතන්න බලන්න. සර් ඔව් කියන්න. සර් අර මේ පොකලේ ඈදේ යන හින්දා මම පැන්සලෙන් ලිව්වේ කමක් නැහැ නේද සර්? කවන්නේ. ලියලා ඉවර වෙලා ඔයාලා ෆොටෝ එකක් ගහලා මගේ නම්බර් එකට දාන්න. ලියලා ඉවර වෙලා ක්ලාස් එක ඉවර වෙලා හරි කමන්නේ මගේ නම්බර් එකට දාන්න. ඔයාලා එක එක්කෙනාට එන්නේ එක එක විදි. අපි බලමු කොහොමද කියලා. එක ළමයෙකුට එන දේ නෙමෙයි තව ළමයෙකුට එන්නේ. මෙන්න මේ ප්‍රශ්නය නිසා එක ළමයෙකුට එන දේ අනිත් ළමයාට එන්නේ නැති ප්‍රශ්නේ හින්දා තමයි ඇල්ගොරිතම් එකක් කියලා දෙන්නේ. ඔයාලා ඔක්කොටම එකම විදියට කරන්න. ඔයාලා ඔක්කොටම එකම විදියට කරන්න ඇල්ගොරිතම් එකක් කියලා දෙන්නේ. දැන් බලන්නකෝ ඕක ලියලා සමහර අය හදයි අයිස්ක්‍රීම් උත් දාලා ෆෘට් සලාඩ් එක. හරි බලමුකෝ. ඉවරද ෆෘට් සලාඩ් එක හදලා? ඉවරයි කවුද ඉන්නේ?
ඉවර කවුද? නෑ සර් තාම ලියනවා පොඩ්ඩක් ඉන්නවද? දැන් බලමු ළමයි ෆෘට් සලාඩ් හැදුවේ කොහොමද කියලා. ඉවර කෙනෙක් කියනවා නම් මට දාන්න දැනට. සර් ඉවරද ඔයා? පුලන් ඉවරද? බුලන් පෙසන්ද ඉවරද ෆෘට් සලාඩ් හදලා? නෑ සර් තාම මේ අර මේ ලියනවා. පළතුරු කපනවත් තාම. ඔව් සර් තාම කපනවා. බුවන් ඉවරද? තාම නෑ සර්. කලන තාම නෑ සර්. සසින්දු තාම නෑ. කනුවර හරිද? කනුවර ඔයාලා බලන්න ඕනේ ඔන්න ඔයාලා එක එක්කෙනාට එක එක විදියට දැන් වැඩසටහනක් වුණාම එහෙම වෙන්න බෑ. වැඩසටහනක් ලියන එක ඕනම කෙනෙක් ඕනම වාරයක් වැඩ කරාම එකම විදියට වැඩ කරන්න ඕනේ. වැඩසටහන් ලියන එක දැන් අපේ මූලික අවශ්‍යතාවය. ලියලා ඉවර කවුද? ලියලා ඉවරයි සර්. සෙතුක ඉවරද? ඔව් සර්. සෙතුක ඉවර නම් මට දාන්න. දැන් කොච්චර විතර ලිව්වද ළමයි? ඒකේ මේ කපලා මේ භාජනයකට දාගන්න කම වෙනකන් ලිව්වා. එතනින් එහාට ලියන්න ඕනේ දැන් ෆෘට් සලාඩ් එක තමයි හදන්න ඕනේ. විතර ලිව්වා සර්. එතකොට එක එක්කෙනා හිතන විදිය වෙනස් වෙනවා. හිතන විදිය වෙනස් වුණාට අන්තිමට හැමෝම කන්න ඕනේ ෆෘට් සලාඩ් එක. එකම රසක් තියෙන ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනේ තමයි දැන් ඔයාට මේ අපිට කන්නද හදන්න තාමුත් එක්කද? කාට වුණත් කමන්නේ නැහැ. දැන් ඔයාලා ඔක්කොටම මම දීලා තියෙන්නේ එකම පළතුරු. ඔක්කොටම දුන්නේ පළතුරු තමයි ඔයගලන්ට මම දීලා තියෙන්නේ. එකම වාජන ටිකක් දීලා තියෙන්නේ. සර් එක පාට මියුට් වෙනවා සර්. සර් මියුට් වෙනවා එක. දැන් හරිද? හරි දැන් සර්. හරිද? හරි. ඔන්න අහන්නකෝ. ඔයාලා ඔක්කොටම මම දෙන්නේ එකම පළතුරු. හරිද? ඔයාලා ඔක්කොටම දෙන්නේ එකම ගානට ඉදුණ එකම විදිය පළතුරු දෙන්නේ. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ප්‍රමාණයවත් රසවත් වෙනස් නැහැ. දෙන්නේ ඔක්කොටම එකම භාජන. ඔයාලා ඔක්කොම හදන්නේ එකම තැනක ඉඳගෙන.
දැන් මෙතන ක්ලාස්රූම් එකේ නම් ඔයාලා ඉන්නවා කියලා හිතාගෙන හදන්න ඕනේ. අන්තිමට කනකොට කද්දී කන අයට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ කෑවම ඔයාලට තේරෙන්න ඕනේ එකම රසක්. ෆෘට් සලාඩ් දැන් එක එක්කෙනා වෙනම හැදුවත් එකම රසක් හැදෙන්න ඕනේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔව්. මම සර්ගේ මේ නමට දැම්ම ෆොටෝ ගන්න. හරි බලන්න. හරි. ඉවරද? හරි. තව කරපු අය ඉන්නවනම් දාන්න මට. මම ඔයාලට පෙන්නන්නම් එක කෙනාගේ වෙනස් වෙන්නේ මොන වගේද. එහෙම වෙනස් වෙන්න බෑ අන්තිම උත්තරයට. ඇල්ගොරිතම් එකකදී එහෙම වෙනස් වෙන්න බෑ. මට ඒකයි කියලා දෙන්න ඕන. උවමනාව තියෙන්නේ. මේ බෝඩ් එකේ මම ලියන එක ලියා ගන්න එපා කවුරුත්. හරි ඉවරද? සෙතුකගේ හම්බුණා, රුවින්ගේ හම්බුණා. අනිත් අය දානවද? ළමයි සර් කරලා ඉවර නම් දාන්න. පිළිගන්වන එක වෙනකම් අවසර පොඩ්ඩක් ඉන්නවද? මට අක්කලා දාන්න දැන්. ඒක වෙලාව ඇති. සර් සිග්නල් ප්‍රශ්නයක් කළා කට් වුණා සර් මොකද්ද කිව්වේ? මේ සැලඩ් එක හදන ලිව්වත් දැන් සැලඩ් එක හදන විදිය. ඔව් ඒක දාන්න මට. WhatsApp එකට දාන්න. සර් තව චුට්ටික් කරලා ආ. තව ෆෘට් සලාඩ් එකක් ආවා. මිනුක්ගේ ෆෘට් සලාඩ් එකක් ආවා. හරි දැන් නවත්තන්නකෝ. හරි ඔන්න නවත්තන්න දැන් කට්ටියම. කියලා ඉවරයි දාන්නද? හරි දාන්න. හරි කට්ටියම නවත්තන්න දැන්. ඔන්න බලමු අපි එක ළමයාගේ වෙනස් වෙන්නේ කොතනද කියලා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා බලන්න. ඔන්න බලන්න රුවීන්ගේ ෆෘට් සලාඩ් එක. මෙන්න රුවීන් හදපු ෆෘට් සලාඩ් එකේ තේරෙන්නේ සර් ඒක. ඉන්න මම ටිකක් zoom කරන්න. රුවීන් හදපු ෆෘට් සලාඩ් එකේ මේක zoom කරන්න දෙන්නේ නැහැ මේ බොඳයිනේ. ඔව් ඒක මේ ගොඩාක් zoom කරන්න දෙන්නේ WhatsApp එකේ. හරි රුවීන්ගේ හදපු ෆෘට් සලාඩ් එක තමයි මේ තියෙන්නේ. එයාගේ තියෙනවා පියවර 1 2 3 4 5 6 7 8 9 10.
පියවර 10ක් විතර ගිහිල්ලා තියෙනවා එයාගේ ෆෘට් සලාඩ් එකට. ආරම්භයක් තියෙනවා, උපකරණ හොයාගෙන තියෙනවා, ද්‍රව්‍ය හොයාගෙන තියෙනවා, පළතුරු හොදලා තියෙනවා, ඊළඟට ලෙලි ගහලා තියෙනවා, කෑලි කපලා තියෙනවා, භාජනයකට දාලා තියෙනවා, ලුණු සීනි එකතු කරලා තියෙනවා. ඔය ස්ටෙප්ස් වගේක් කරලා තියෙනවා. තව ළමයෙක්ගේ මේ කාගේද? සෙතුකගේ. සෙතුක කොහොමද කරලා තියෙන්නේ? පියවර කීයකින් හදලාද? පියවර 5කින් වගේ සෙතුක හදලා තියෙනවා. टीचर सर ඔව්. හරි. सर ඔන්න බලන්න. सर मगे फोटो एक सर क्लास इवर वेला सर හරි. 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 ඔන්න සෙතුක और පියවර හරි පියවර 5කින් සෙතුක හදලා තියෙනවා. හරි. මේ තව කෙනෙක් කියවලා තියෙනවා මිනුතුත් ආයේ පියවර 8ක් විතර අරගෙන තියෙනවා. කපලා දාලා අයිස්ක්‍රීම් උත් දාලා කෝප්ප වලටත් දාලා පිළිගන්නවලා තියෙනවා මිනු. හරි. මෙන්න තව ළමයෙක්. සස්සින්දු මොකද කරලා තියෙන්නේ? අවශ්‍ය ද්‍රව්‍ය බලලා තියෙනවා සස්සින්දු මේකේ මේ ඊතල දාන්න ඕනේ පහලට. අවශ්‍ය ද්‍රව්‍ය තිබෙයිදයි සොයා බැලීම, පළතුරු සේජීම, කපා භාජනයකට දැමීම, සීනි මොනවද දෙහි දාලා කරන්න ඕනේ කියනවා. හරි. තව කවුද හදලා තියෙන්නේ? බුවනි හදලා තියෙනවා. බුවනි හදපු එකේ. බුවනි ගොඩාක් ස්ටෙප් ලියලා තියෙනව නේද? ඔව් සර් 13ක් ලියුවා. ඔව් ගොඩාක් ස්ටෙප් ලියලා තියෙනවා. හරි. ඔන්න බලන්න දැන් මේ වගේ වැඩසටහනක් ලියන්න දුන්නාම දැන් මොකක් හරි වැඩසටහනක් ලියන්න දුන්නාම දැන් ළමයාගෙන් ළමයට වෙනස් වුණා දැක්කද? සමහර අය ගොඩාක් පියවර අරන් තියෙනවා. සමහර අය පියවර 2කින් 3කින් ලියලා තියෙනවා. මෙන්න මේක තමයි ළමයි ඇත්තටම වැඩසටහන් පරිගණක වැඩසටහන් ලියන්න ගියාම වෙන්නේ. ඇල්ගොරිතම් ලියන්න ගියාම වෙන්නේ. අපි සමහර වෙලාවට අනවශ්‍ය දේවල් සර් හරි. ඔව්. ආවද බලන්නද පොඩ්ඩක් මම දැම්මා පොඩ්ඩක් බලන්න. හරි. අනවශ්‍ය අවශ්‍ය නැහැනේ. එකම දේ දෙතුන් වතාව කරනවා. එහෙම ඕන නැහැ. අනවශ්‍ය දේවල් තියෙනවා. ඒවා අයින් කරන්න පුළුවන්. අනවශ්‍ය දේවල් අයින් කරලා පුළුවන් තරම් සරල ඇල්ගොරිතම් එක ලියන්න. අදහසක් ආවද ඔළුවට? දැන් ඔයා දකින්න ඇති එක සමහර ළමයින්ගේ ස්ටෙප්ස් ගොඩාක් ලියලා තිබුණා සෙලෙක්ට් එකට. සමහර ළමයි ස්ටෙප්ස් 5කින්. හැබැයි දැන් ඔයාලා කනකොට ඔයාලගේ ඔක්කොගම එන්න ඕනේ එකම රසද වෙනස් රසක්ද? දැන් මම එකම පළතුරු එකම රසනේ එකම ද්‍රව්‍ය ප්‍රමාණය දුන්නේ. එහෙනම් එකම රස එන්න ඕනේ. දැන් ඔයාලා එක එක්කෙනා පියවර සර්ගේ මයික් එක ඔෆ් වෙලා. දැන් තුන් පාරක් විතර ඔෆ් වුණා සරෙන් සරේ. ඉන්න බල. දැන් හරිද? හරි සර්. හරි. එකම රස එන්න දැන් ඔයාලගේ පියවර වෙනස්. එක එක්කෙනාට පියවර වෙනස් වුණා. එතකොට රසය වෙනස් වේවිද නැද්ද? චුට්ටක් විතර වෙනවා. ගොඩක් වෙනස් වේවි. හරි. දැන් සමහර අය වැඩිපුරක් පියවර දාලා තිබුණා. ඒ කියන්නේ වැඩිපුර පියවරක් එනවා කියන්නේ එක්ක වැඩිපුර දෙයක් එකතු කරනවා ඇති. නැත්තම් සමහර අය චූටි කෑලි කපනවා ඇති. එක්ක සමහර අය තව ලොකු කෑලි කපනවා ඇති. එතකොට අර කෑලි වල ප්‍රමාණය වෙනස් වෙනකොට අපිට දිවට දැනෙන වෙනස් වෙනවනේ. හරි ඒ වගේ. සමහරු සීනි චුට්ටක් දාන්න ඇති. සමහරු සීනි ගොඩක් දාන්න ඇති. සමහරු ලුණු දාන්න නැතුව ඇති. සමහරු ලුණු දාන්න නැති. නේ? එතකොට ඔයාලගේ දැන් ඔයාලා හදපු ෆෘට් සලාඩ් එකේ රස වෙනස්. හැබැයි ඇල්ගොරිතම් එකකින් ඔයා ෆෘට් සලාඩ් එක හදනවා නම් රස වෙනස් වෙන්න පුළුවන්ද? නෑ එකම රස. එකම රස තියෙන්න ඕනේ. හරි? ඔන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ. මේක ලියමු අපි. මේක ලියන්න. යටින් ලියන්න එක යටින්.
ඇල්ගොරිතමයක් භාවිතා කර ඔය ඔයා පොලේම ලියන්න හොඳ ඔයා ලියන පොලේම ලියන්න ඇල්ගොරිතමයක් භාවිතා කර දැන් ඔය ලියන එකට යටින් තියෙන දෙක ලියා ගන්න ඕන. නෑ මේක ලියන්න එපා මේ ටික විතරයි ඇල්ගොරිතමයක් භාවිතා කර මෙම ෆෘට් සැලඩ් එක සකස් කළේ නම් රසය සමාන වෙන්න ඕන නැත්නම් කවුරු හැදුවත් කිහිප දෙනෙක් හැදුවත් කිහිප දෙනෙකු සකස් කළද රසය කිව්ව නේද සැලඩ් එක සකස් කළේ නම් සකස් කළේ නම් මම ඒක ගැපුවා දැන් පස්සේ සකස් කළේ නම් කිහිප දෙනෙකු සකස් කළද රසය වෙනස් නොවිය යුතුයි රස වෙනස් වෙන්න බෑ ඇල්ගොරිතම් එකකින් හැදුවා නම් දැන් අපි බලමු මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා මෙතනට වෙනකන් ලියන්න ළමයි විය යුතුයි කියන තැනට වෙනකන් ලියන්න කොතනද සර්? වෙනස් නොවිය යුතුය ඇල්ගොරිතමයක් භාවිතා කර මෙම ෆෘට් සැලඩ් එක සකස් කළේ නම් කිහිප දෙනෙකු සකස් කළද රසය නොවෙනස් විය යුතුය උදාහරණයක් හිතන්න දැන් ඕගොල්ලෝ යෝගට් කප් දෙකක් ගේනවා කියලා හිතන්නකෝ යෝගට් දෙකක් ගේනවා හයිලන්ඩ් යෝගට් දෙකක් ගන්නවා මේ අතරයි හයිලන්ඩ් දෙකක් ගන්නවා එතකොට මේ යෝගට් එකෙන් ටිකක් කෑවත් මේ යෝගට් එකෙන් ටිකක් කෑවත් රස වෙනස්ද ළමයි එකම තැනින් එකම වෙලාවෙ යෝගට් එකක් ගෙනාව රසය වෙනස් වෙවිද නෑ. කියන්න පන්ති ඉවර වෙලා වෙනස් වෙන්න බෑ සැලඩ් එකක හරි රසය වෙනස් වෙන්න බෑ මෙතනට වෙනකන් ලිව්ව නේද හැමෝම ලියාගත්තද ඔව් සර් පන්ති ඉවර වෙලා අර සැලඩ් එක හදපු විදිහ එක දාන්නද ඉවරලා දාන්න හරි දැන් බලන්න මෙන්න මේ ෆෘට් සැලඩ් එක මට මෙන්න මේ විදියට කරගන්න තිබුණා මෙන්න මේ ස්ටෙප්ස් ටිකෙන් ඔයාට මේ ෆෘට් සැලඩ් ටික ඉක්මනට කරගන්න තිබුණා දැන් එක එක්කෙනා පියවර ගොඩාක් දැම්මනේ බලන්න මේ ෆෘට් සැලඩ් එක හදපු විදිය මේකත් ලියා ගන්න පොතේ කොහොමද ස්ටාර්ට් එක අපිට අයිඩියා එකක් එන්න ඕනේ අදහසක් එන්න ඕනේ සැලඩ් එක හදන්න ස්ටාර්ට් එක කොහොමද තියෙන්නේ idea for create salad සැලඩ් එක හදන්න අදහසක් පහළ වෙන්න ඕනේ අයිඩියා එකක් එන්න ඕනේ ඊළඟට අපි මොකද කරන්නේ find the various kind of fruits එක පළතුරු වර්ග විවිධ පළතුරු වර්ග හොයා ගන්න ඕනේ උදාහරණයක් අඹ අන්නාසි පැපොල් කෙසෙල් මේ වගේ විවිධ ඒවා හොයා ගන්න එකම දේ බෑ විවිධ ඊළඟට ඒවා අපි සෝදන්න ඕනේ පළතුරු හොද ගන්න ඕනේ ඊළඟට හොදලා පොඩි කෑලි වලට කපන්න ඕනේ ඊට පස්සේ භාජනයකට දාලා අවශ්‍ය ප්‍රමාණයට සීනි ලුණු එකතු කරගන්න බලන්න අඩු පියවර ගානකින් ලියන්න පුළුවන් එකම දේ මේක ලියන්න ගන්න සර් ඔය මාතෘකාවල් ලියන්න ඕනද උඩින් තියෙන එපා මෙතන ඉඳලා ලියන්න සර්
ස්ටාර්ට් එකේ ඉඳන් ලියන්න. මේ කොලේද ලියන්නේ? කොලේ ඔයා ලියපු පැත්තේ ඉඩ නැත්නම් අනිත් පැත්තෙන් ලියන්න. ඔයාලට නිකන් කම්මැලි ගතියක් ඒවි ළමයි මේක මුලින් මේ ලියද්දී ඒ උනාට ටික වෙලාවක් යද්දී ඔළුව පුරුදු වෙනවා. හිතන්න පුරුදු වෙනවා ටිකකින්. සර් ඔක ලියා ගන්න ඕනද? ඔව් ඔව්. සර් ඒ කොලේ නේද? A4 කොලේ ඔව්. A4 කොලේ ඔයා ලියපු පැත්තේ ඉඩ නැත්නම් අනිත් පැත්තේ ලියන්න. දැන් මේක හරියට හදන්නේ කොහොමද කියලා. දැන් බලන්න දැන් ඔයාලා ඔක්කොම හැදුවේ මම දෙන මේ ස්ටෙප් ටිකට නම් මේ දෙන රෙසිපි එකට නම් නැත්තම් මන් දෙන මේ පියවර ටිකට නම් අන්තිමට කවුරු හැදුවත් ෆෘට් සලාඩ් එකේ රස මොකද වෙන්නේ? මම දෙන සීනි ප්‍රමාණයම මම දෙන ලුණු ප්‍රමාණයම මම දෙන වැනිලා ප්‍රමාණයම ඒ ඔක්කොම දැම්ම සමාන නම් එකම සයිස් එකේ කෑලි ගැපුවා නම් එකම රහ එන්නේ. එතකොට ඇල්ගොරිතම් එකෙන් වෙන්නත් ඕනේ ওই දෙයම තමයි. එකම විදිය එන්න ඕන. කවුරු කරත් එකම දේ එන්න ඕන. ලියවද? ලියලා ඉවරද? නෑ සර් දෙවෙනි එක ලියන්න. සිංහල ටික ලිව්වම ඇතිද? නෑ දෙකම ලියන්න. මේ පාඩමේ ළමයි සිංහල වචන අපි අඩුවෙන් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචනෙන් තමයි ලියන්නේ. තව ටික වෙලාවක් යනකොට ඉංග්‍රීසි වචනෙන් තමයි ගොඩක් වෙලාවට ලියන්නේ. මොකද ඇල්ගොරිතම් සඳහා ගොඩක් පහසුයි ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එක. දෙකම ලියන්න. ලියලා ඉවරද? ලියලා ඉවරද ළමයි? සර් උඩට සර් ඒක පොඩ්ඩක් දාන්නකෝ. නෑ සර්. හරි දාන්න ඉන්න. සර් අරක. දාන්න ඉන්න. පළතුරු කෑලි කපලා පළතුරු කෑලි ටික අර බෝල් එකකට දාලා බෝල් එකට ඊට පස්සේ සීනි වගේ දේවල් එකතු කරලා කලවම් කරනවා.
මේ ටික ලියලා ඉවරද? හරි. ඊළඟ පියවර දෙක මොකද වෙන්නේ? ලිව්වේ නෑනේ. හතරයි 10 වගේ වෙයි. පන්තියක් තියනවද? හරිද ළමයි? සර් පොඩ්ඩක් ඉන්නවද පස්වෙනි එකේ අර ඉංග්‍රීසි එක ලියන්න සර්. Putting the pieces of fruit into the bowl and add the sugars and mix. හරිද? ඊළඟ ප්‍රශ්නය ලියාගෙන ඉවරද? සර් ඕකේ තව තියෙනව නේද? ඔච්චරයි. මේ රස විඳීමට වෙනකන් ලියන්න. සර්ව් කරලා රස විඳීම තියෙන එන්ජොයි කරන්න තියෙන එතෙන්ට වෙනකන් ලියන්න. සර් තව ටිකක් උඩට උස්සනවද? හරි. මම උඩට උස්සන්න ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙන්න. හරි. මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න ඊළඟට. මේ මම යටින් දාන්නම් ප්‍රශ්නයක්. සර් මම මේ ඉඩ ඇතිද බලනවද පොඩ්ඩක් මම පෙන්නන මේක. හරිනේ. මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න තමයි. මෙතන ඉඩ ඇතිද ප්‍රශ්නේ ලියාගන්න. මේ ඉතරයි ප්‍රශ්නේ. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට අදාළ ඇල්ගොරිතම් එකකට අවශ්‍ය පියවර සලකමු. තනියම ලියන්න බල. ත්‍රිකෝණාශ්‍රයක් දෙනවා. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නයි ඕන. දැන් වර්ගඵලය හොයන්න ඔය ඇල්ගොරිතම් එකක් ලියන්න. කොහොමද ලියන්නේ? අලුතෙන් කොලයක ලියන්න. අලුත් A4 එක ලියන්න. අලුත් A4 එක ලියන්න ළමයි. Saya ඒක පොඩ්ඩක් තියෙන්නේ. මොකද රුවේ? දැන් Sir, ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කිව්වේ ඒක පොඩ්ඩක් තේරෙන්නේ.
ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයේ ඔයාට වර්ගඵලයක් හොයන්න කියනවා. හරි. එතකොට ඒ වර්ගඵලය හොයන්නේ කොහොමද ඔය? සර් ඒ කියන්නේ සර් මේ රූපයක් ඇඳලා ඊට පස්සේ ඒ කරන සමීකරණ ගැන ලියලාද? ඔව් එහෙම වුණත් කමන්නේ. ඒකත් WhatsApp එකට ෆොටෝ ගහලා දාන්න. කරලා ඉවර වෙලා දාන්න. අනවශ්‍ය පියවර ලියන්න එපා. අවශ්‍ය දේවල් මොනවද කියලා හිතලා ගන්න. හිතන්නයි ඕනේ ඔයාලා මේ. ඔය PDF එක දානවා නේද සර්? PDF එක දාන්නම් පන්ති වල. ළමයි කැමරා එක ඕෆ් කරගන්න ඔයාලගේ. අර සමහර අයට සිග්නල් ඉෂුස් වෙනවා වීඩියෝ එක ඔන් කරලා තියත්. කරලා ඉවර නම් ටක් ගාලා WhatsApp එකට එවන්න. අපි බලමු ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හෙව්වේ කොහොමද කියලා එකෙක් කියනවා. දැන් කියන්න අර ෆෘට් සලාඩ් එක චුට්ටක් හරි වෙනස් වෙන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්ද ළමයි? බෑ සර්. බෑ. බෑ. වෙනස් වෙන්න බෑ. නම් ලියන්න වෙනවා හරියට. කවුරු හෙව්වත් ඍජු කෝණාශ්‍රයක් දුන්නොත් ඒකේ වර්ගඵලය සමාන වෙයි. සර් ඔක අපි තනියම වර්ගඵලය හොයන විදිය ලියන්න ඕනද? තනියම ලියන්න ඕනේ හොයන විදිය. දැන් ඔයා හිතමු වර්ගඵලයට මොකක් හරි සූත්‍රයක් තියෙනවා කියලා. ඒ සූත්‍රය හරිය ලියලා එන විදිය පෙන්වන්න ඕනේ. හා සර්. සර් ඔව්. අහන්න. ක්ලාස් එක කීයටද ඉවරනේ? 4:10 වගේ වෙයි. සර් හා සර්. සර් අහන්න. ඔව් අහන්න. සර් මම දාලා දුන්නානේ සර් මේ software එකෙන් සර් මට පොඩ්ඩක් අමාරුයි සර් ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න. අර මම දැන් මේ ඒක ඩවුන්ලෝඩ් කරාද? ඔව් ඩවුන්ලෝඩ් කරගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. මම දන්නේ නැහැ සර් කොහොමද ඒක රෙකෝඩ් කරන්න කියලා. හරි ඒක මාත් බලන්න ඕනේ මේ කොහොමද වඩලේ මේක විතරයි එව්වේ. චෙක් කරන්න. මම දන්නේ සර් ෆෝන් වල විතරයි සර් මම දන්නේ. සර් ඒක හොයාගත්තාම පොඩ්ඩක් ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා සර් දාත හැටි ඒක. හරි හරි. ආ සර් thank you. හරි ඍජු කෝණාශ්‍රය වර්ගඵලයට ඇල්ගොරිතම් එක ලියවා ඉන්නවද? මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. රුවින් එවලා තියෙනවා. සර් පොඩ්ඩක් ඉන්නකෝ. රුවින් රූපයකින් විතරයි හිතලා තියෙන්නේ. රුවින්ගේ අඩුපාඩුවක් රුවින්. රූපයක් නැතුව දුන්නොත් කොහොමද කියලා හිතන්න ඕනේ. කලනගේ ෆෘට් සලාඩ් එකේ ස්ටෙප්ස් 8ක් විතර දිනවනේ කලන. 10ක් සර්. අවසානයේ ආරම්භයේ නැතුව ඇතුලේ 8ක් තියෙනවා. ඔව්.
ඉවරද ළමයි? විභාගෙදී ඔයාලට ඔය වගේ ප්‍රශ්නයක් දෙනවා. හරි? ඒ ප්‍රශ්නෙට ඔයාලා විනාඩි 6කින් 7කින් ලියලා ඉවර කරන්න ඕනේ. ඔය විදියට දෙන ප්‍රශ්නෙට අදාළව ඒ දෙන ටාස්ක් එක විනාඩි 5කින් 6කින් ලියලා ඉවර කරන්න ඕනේ. ශේතුකගේ ආවා. සර් අර මේ වර්ගඵලය එකයි මේ වර්ගඵලය එකයි අර ෆුඩ් සැලඩ් එකේ එකයි මේ පන්ති ඉවර වෙලා දාන්නද? හරි. සර් ශේතුක හරි. ශේතුකගේ හරි. සසින්දුගේ ප්‍රශ්නයක් තියෙනවා සසින්දු. ඔයා මුලින්ම ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ ඩිෆයින් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉදිරිපත් කරගෙනම තියෙනවා මේකයි කියන්නේ. සර් ඒ කියන්නේ ඔව් අපිට බැරිද සර් අපේ ෆෝන් එකෙන් ඔය දැන් ඔන්ලයින් මීටින් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට සර් අපිට බැරිද සර් අපේ ෆෝන් එකේ මේ කැමරා එකෙන් බිල්ඩින් කැමරා එකෙන් බැරිද සර් අපේ ලැප්ටොප් එකට ස්ටුඩන්ට්ස් ලට පේන්නත් එක්ක ෆෝන් එකේ බිල්ඩින් කැමරා එකෙන් දාන්න පුළුවන් පුළුවන්. ඒක කරන්නේ කොහොමද? කරන විදිය පොඩ්ඩක් සර් කියන්න හැද මට. ඒකට වෙනම software download කරගන්න ඕනේ. කියන්න මම ඒක මම දාන්න. මොකද මේ ඔය මිනු සර් ප්‍රශ්නය පෙන්වන්න පුළුවන්. හරි මම දාන්න ප්‍රශ්නේ. ලිව නැද්ද මෙච්චර වෙලා? අර ටික ලිව්ව සර් ප්‍රශ්න ලියන්න බැරි වුණා. Algorithm for the find the area of rectangle. කො ලියලා ඉවරය දාන්න. ලියාගෙන ඉවරද ප්‍රශ්නේ? පොඩ්ඩක් ඉන්නකෝ සර් දාන්න. හරි. බලමු දැන් ඔයාලා දැක්කා එක එක අයට එක එක ඒවා ඇවිල්ලා තිබුණේ. හරි එක එක අයට ඒ කියන්නේ එකම වර්ගඵලය එන්න ඕනේ බලන්න මේ ලියපු විදිය. මේක ළමයි කියලා කියනවා සසින්දු කෙලින්ම ඍජු කෝණාශ්‍රයක් දීලා. සසින්දුට හිතෙන විදියට දිගයි පළලයි අරගෙන නිකන් වර්ගඵලය දාලා තියෙනවා. ඔන්න එක්කනේ. සසින්දුගේ එකේ වැරද්දක් තියෙනවා. මමත් දැන් හරි. භුවනිකේ ඍජු කෝණාශ්‍රයක් ඇඳීමට අවශ්‍ය ද්‍රව්‍ය ඕනේ නැහැ භුවනි. හරි? එතන බලන්න නැහැ. ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕනෙත් නැහැ. වර්ගඵලය හොයන විදිය නෙමෙයි. භුවනිගේ පිළිතුර වැරදි. එසඳු දැම්ම කිව්වනේ. දිග ගන්නවා පළල ගන්නවා හරි හරි පෙසඳු හරි දැන් බලමු මොකක්ද ඇත්තටම වුනේ කියලා මුලින්ම දැන් ඔයාට ඍජු කෝණාශ්‍රයක් තියෙනවා හරි ඔන්න අපි චූටියට බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා.
ඍජු කෝණාශ්‍රයක් කියන දේ මම දන්නේ නැහැ මොකක්ද ඍජු කෝණාශ්‍රයක් කියලා දෙයක් තියෙනවා ඒකේ දිග පළල මම දන්නේ නැහැ එහෙනම් මුලින්ම ස්ටාර්ට් එකක් තියෙන්න ඕනේ ස්ටාර්ට් කරලා මොකද කරන්න ඕනේ මම දැන් වර්ගඵලය හොයන්න කලින් හොයාගන්න ඕනේ මොකක්ද ඍජු කෝණාශ්‍රයක් කිව්වම ඒකට අදාළ දිග නේද ඍජු කෝණාශ්‍රයට අදාළ දිග හොයාගන්න ඕනේ ඊට පස්සේ මොනවද වෙන්නේ ස්ටාර්ට් එකෙන් පස්සේ මොකද්ද වෙන්නේ දිග ලබා ගන්නවා ඊට පස්සේ පළල ලබා ගන්නවා ඒක ඊළඟ පියවර ඍජු කෝණාශ්‍රයේ මුලින්ම දිග හොයාගත්තා ඊළඟට පළල හොයාගත්තා ඊළඟට මොකද කරන්නේ ළමයි මේවා ඉන්පුට් මෙතනින් අපි මේ ඉන්පුට් කරන දේවල් ඉන්පුට් ටික ඍජු කෝණාශ්‍රය පල්ල ගන්නවා ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ පල්ලයි දිගයි ගුණ කරනවා ඔන්න හරි ඊළඟ ක්‍රියාවලිය දැන් තමයි මොකද්ද වෙන්නේ process එක වෙන්නේ ඉන්පුට් දෙක දුන්නා ඉන්පුට් එක කවුද අපි ඉන්පුට් කරන්නේ දිගයි පළලයි ඊළඟට මේක ඇතුලේ ක්‍රියාවලියක් කරනවා process එක කරනවාද process එක මොකද්ද ළමයි වර්ගඵලය කියන process එක එහෙනම් වර්ගඵලය කොහොමද හොයන්නේ වර්ගඵලය හොයන්නේ කොහොමද ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ මොකද්ද මේකේ දිග වැඩි කිරීම පළල ඍජු කෝණාශ්‍රයේ දිග ගුණ කිරීම පළල මේක හොයාගන්න දිග පළලෙන් ගුණ කරලා මේකට ආදේශ කරලා සූත්‍රයට ආදේශ කරලා පිළිතුර ගන්නවා ආදේශ කරනවා හරි ඊට පස්සේ මොකද වෙන්නේ ආදේශ කරාට පස්සේ අපිට එනවා මොකද උත්තරය වර්ගඵලය එනවා ඍජු කෝණාශ්‍රය වර්ගඵලය එනවා ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ අවසන් කරනවා එතකොට අවසානයේ කියන්නේ අවුට්පුට් එක මේ වර්ගඵලය ගන්න එක අවුට්පුට් එක දැන් තේරෙන්නේ නැතිවද අපි මොනවා හරි දෙයක් ඉන්පුට් කරා දිගයි පළලයි ප්‍රොසෙස් කරා සමීකරණයෙන් කොහොමද සමීකරණයේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල ඊළඟට අවුට්පුට් එක දුන්නා වර්ගඵලය විදිහට තේරුණාද තේරුණාද ඒක ඔව් සර් හරි ලියා ගන්නකො සර් කීබෝඩ් එකේ මේ ගුණ කිරීමේ ලකුණක් තියෙද shift එකත් එක්ක 8 සර් ඒක නිකන් සර් තබුවක් වගේ ඔව් ඒක තමයි ගුණ කිරීම නියුමරික් පෑඩ් එකේ තියෙන්නේ ඒකම තමයි සර් ඔක්ක පොතේද ලියා ගන්න ඕනේ අර කොලේ අර කොලේම හරි සලියා ගත්තා හරි අනිත් අයත් හරිද නැහැ සර් පොඩ්ඩක් ඉන්නකෝ අන්නද තාම ලියලා ඉවරයි මේ ටික හරිද මෙතන හරිද නෑ සර් අනිත් පැත්තට
හරිද? සර් මේකේ රෙකෝඩින් එක දාත හැකිද සර්? මම දාන්නම්. ක්ලාස් එක ඉවර වෙලා දාන්නම්. හරි සර්. මේ ටිකත් ලියාගෙන ඉවරද? සර් ඒ අන්තිම ටික තමයි ඊට පස්සේ ඕක ලියලා ඔයාලගේ පොතේ ලියන පොතේ මේක ලියන්න. මේ කොටු කරපු එක ලියන්න ලියන පොතේ. ලියන පොතේ ලියන්න ඇල්ගොරිතමයකින් ලැබෙන අවසාන ප්‍රතිඵලය සියල්ලන්ටම සමාන විය යුතුයි. ඕනම කෙනෙකුට සමාන වෙන්න. අන්තිම උත්තර සමාන වෙන්න. පිළිතුර සොයායත්ත විය යුතුයි. එක්කෙනෙක් මත පිළිතුර වෙනස් වෙන්න බෑ. පිළිතුර සොයායත්ත විය යුතුයි. සර් ඔව්. මොකක්ද අර ඍජු සූත්‍රයේ ආදේශ කිරීම කියලා යටින් ඊට පස්සේ ඊතලයේ තියෙන ඍජු කෝණාශ්‍රය ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. ඒක වර්ගඵලය. වයනු දෙකක් වගේ එක වර්ගඵලය. නෙමෙයි වර්ගඵලය. අවුට්පුට් එක. ඊට පස්සේ අවසානයේ end එක. ඊට පස්සේ මේක ලියන්න. කියලා ලියලා තිබ්බේ අන්තිමට අවසානයේ output එක. ගෙදරදී මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. මම ප්‍රශ්න ලියනවා ගෙදරදී ඒක කරලා මට chart එක කොලයක A4 කොලේ අඳින්න A4 කොලේ ඇඳලා එවන්න ෆොටෝ එක. මේක ගෙදරදී කරන්න ඕනේ. යතුරු පුවරුවෙන් ඇතුළත් කරන ඔය ප්‍රශ්න පොතේද ලියා ගන්න ඕන සර් නෑ කොලයක ඒ කොලේ උත්තර හදලා මට ෆොටෝ එකක් ගහලා එවන්න ගෙදර. යතුරු පුවරුවෙන් ඇතුළත් කරන අංකයක් හෝ සංඛ්‍යාවක් ඉරට්ටේද ඔත්තේද යන බව පරීක්ෂා කිරීමට ඇල්ගොරිතමයක් ගොඩනගන්න. ඔයා කීබෝඩ් එකෙන් ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකෙන් හරි ලැප්ටොප් එකේ කීබෝඩ් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකේ කීබෝඩ් එකෙන් හරි අංකයක් ඒ ඔබන අංකය ඔත්ත ඉලක්කමක්ද ඉරට්ට ඉලක්කමක්ද කියලා පරීක්ෂා කරගන්න ඕනේ. ඔයා ඉන්පුට් කරන එක ඔත්තේද ඉරට්ටේද කියලා චෙක් කරගන්න ඕනේ. ඔන්න ඕකට ඇල්ගොරිතම් එකක් ලියන්න. මකන්නේ බස් රෝගේ රට්ටේද කියන එක ලියන්නේ තාම